හරි. පුතාලා අපි ගිය සතියේ ෆයිල් මැනේජ්මන්ට් යටතේ අපි මොනවද කතා කරේ කියලා මතක් කරගමු. ෆයිල් එකක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. A file is a name collection of related information, right? ගොනුවක් කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ තොරතුරු වල එකතුවක්. ඒතර මේ file can be viewed in two different ways. අපි කතා කරා මොනවද මේ ගුණ වල දක්නට ලැබෙන ආකාර පරිශීලකයන් හට දක්නට ගන්න පුළුවන් මේ logical view එක ඒ වගේම physical view එක භෞතික දැක්ම ගුණයක් ද්විතීයික ආචරණය secondary storage එකේ කොහොමද store කරලා තියෙන්නේ කියලා. ඊළඟට අපි file attributes ගැන කතා කරා. file name, type, owner, location, organization, ඒ වගේම access privilege permission. උදාහරණයක් read only, write ඒ විදිහට access permission දෙන විදිය. ඒ වගේම time and date, create, modify and last access. එතකොට අපි මේ ඉගෙන ගන්නේ file attribute. එතකොට මේකත් අපි කතා කරා ගිය සතියේ. ඊළඟට අපි කතා කරා file වල වර්ග නැත්නම් file types. සමහර file executable files, සමහර file text files, සමහර file image files නේ. ඒවා extension අනුව හොයාගන්න පුළුවන් අදාළ application එක. ඒතර මේ extension එක අඳුනගන්නේ operating system එක. file name එක හඳුනවන්නේ user. එතකොට මේ extension එක අඳුන ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ වගේම file operation ගැන අපි කතා කරා. create, write, append, delete, truncate, right. ඊළඟට පුතේ අපිට file structures ගැන කතා කරා. අපි කතා කරනවා එතනදී අපි file systems, NTFS, FAT මේ දෙකේ වෙනස වගුගත කරලා අපි ඉගෙන ගත්තා. එතකොට ඒ වගේම file security මේ file එකකට ගොනුවකට ආරක්ෂා කරන ගැන අපි කතා කරා. ඒ වගේම passwords දාන හැටි, ඒ වගේම access privileges, administrator පුළුවන් software install කරන්නේ. guest accounts හදන්න පුළුවන්, user accounts හදන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ කම්පියුටර් එකේ ආරක්ෂාව තහවුරු කරගන්න. ඒ වගේම අපි කතා කරා authentication. ඔතෙන්දී username, password, ඒ වගේම user attribute විදිහට biometric system, ඒ කියන්නේ fingerprint, eye retina pattern, signature මේ දේවල් කතා කරා. ඒ වගේම අපි hierarchical නැත්නම් tree like structure ගැන කතා කරා. master directories, subdirectories, user directories ඒවා අපි උදාහරණ කතා කරා. ඒ වගේම file name කරනකොට relatively, absolutely file name කරන හැටි කතා කරා. එතකොට සාමාන්‍යයෙන් file එකක් relatively නම් කරනකොට අපිට පුළුවන් file name එක මේ user දාන නමයි extension එක operating system එක දෙන extension එකෙන් විතරක් යන්න පුළුවන්. හැබැයි අපි absolute file name දානකොට එයා කොහෙද locate කරලා තියෙන ඔය කොටස් ටික ඔක්කොම අපි කතා කරන්න ඕනේ. හරි. එහෙනම් පුතේ අපි අද දවසේ අපිට තියෙන්නේ file fragmentation ගැන කතා කරන්න. මේ පෙන්නලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ කාමරේ නම් නෙවෙයි නේද? මෙහිම මේ අපිලිවලට තියෙන කාමරයක්. එතකොට ඔයගොල්ලන් දන්නවා මේ වගේ කාමරයක වැඩක් කරන්න ගියාම අපිට වැඩ කරන ඉඩකඩ සීමිත වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහම තමයි කම්පියුටර් hard disk එකේ. හැම විටම files delete කරනකොට, හදනකොට, edit කරනකොට files උත් ඔය විදිහට තැන් වල hard disk එකේ තැන්පත් වෙනවා. එතකොට disk fragmentation refers to a condition of disk in which files are divided into pieces. Underline the word divided into pieces and scattered around the disk. මේ බලන්න රතු පාට ෆයිල් එක තැන් වල ගිහිල්ලා තියෙනවා. නිල් පාට ෆයිල් එක තැන් වල ගිහිල්ලා තියෙනවා. Fragmentation occurs naturally when you use disk frequently. That means creating, deleting and modifying file. එහෙනම් ෆයිල් එකක් නිර්මාණය කරනකොට අපිට ෆයිල් එකක් මකනකොට මේ විදිහ නිතර පරිගණකයේ භාවිතා කරනකොට අපිට මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. disk
ෆ්‍රැග්මන්ට් කියන්නේ ඒකයි. ෆයිල්ස් here and there. මෙන්න මේ වගේ කාමරයක් ගැන හිතන්නකෝ. අන්න ඒ විදිහ තමයි ඩිස්ක් එක ඇතුලේ ෆයිල් එහෙම තැන්පත් කරනකොට. ගොනුවක් මුළු තැටියේ තැන්පත් කිරීමේදී සමහර අවස්ථාවන්දී එය අනුයාතව තැන්පත් නොවේ. මෙසේ ගොනුවේ කොටස් අනුයාතව තැන්පත් නොවීම නිසා ඛණ්ඩනය ඇති වෙනවා. දැන් බලන්න පුතේ මේ තැන් වල ෆයිල් තියෙනවා මේ. දැන් අපි හිතන්නේ මේ නිල් පාට ෆයිල් එකට මම call කරනවා. I'm going to open this file. මේ ෆයිල් එක මම අරින්න හදනවා. මොකක් වෙන්න පුළුවන්ද? මේ ෆයිල් එකේ මෙතන අනුයාත මේ මෙතන තියෙන මේ කොටස් වල තැම්පත් වෙලා තියෙනවා. ඉතින් දැන් ඊට පස්සේ ඊළඟ කොටස මෙතනින් ගන්න ඕනේ. මෙතනින් ගන්න ඕනේ. හරියට මවා ගන්න අපි ෆිල්ම් එකක් බලන්න යනවා යාළුවෝ කට්ටියක් එක්ක. දැන් එක ළඟ පුටු ඉඩ නැත්තම් මොකද වෙන්නේ? අපිට තැන් වල ඉඳ ගන්න වෙනවා. දෙන්නෙක් එක තැනක, තව එක්කෙනෙක් තව තැනක, හතර දෙනෙක් තව තැනක ඔය විදිහට. ඉතින් ඉන්ටර්වල් එකේ එහෙම එළියට යන්න නැගිට්ටාම දැන් අපි අයිස්ක්‍රීම් එකක් එහෙම කන්න එළියට යනවනේ. ඒ යනකොට මොකද වෙන්නේ? සෑහෙන වෙලාවක් යනවා. තැන් වලින් එකතු වෙලා එන්නේ. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය පහළ වැටෙනවා පරිගණකයේ තුල. දැන් ඔන්න මේ උදාහරණය මතක් කරගන්න. ඔයාලට මම fragmentation කියන වාක්‍ය අපි ලියාගමු. හරි ලියා ගන්න බලන්න. සිංහල මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය දෙගොල්ලන්ටම තියෙනවා. ඊට පස්සේ අපි මේ රූප සටහන ඇඳගමු. right මම අඳිනකම් ඔයගොල්ලෝ බලන්න ලියන්න බලන්න. fragmentation refers to a condition of disk. මෙහෙම අඳින්න disk එක. මේ විදිහ ඩිස්ක් එකක් ඇඳ ගන්න. ලියා ගන්න which files divide into pieces scattered around the disk. ඊළඟට තරුවක් දාලා ලියන්න fragmentation occurs naturally when you use the disk frequently. ආචරණයක තැන්පත් කර ඇති ගොනු සහ ඒවායේ කොටස් ආචරණය පුරා අවිධිමත් ලෙස විසිරී පැවතීම. මෙය සිදුවන්නේ නිතර පරිගණ මේ ගොනු වලට ප්‍රවේශ වීම, ඒ කියන්නේ නව ගොනු සෑදීම, මැකීම, යාවත්කාලීන කිරීම මේ විදිහට. right දැන් අපි පාඩ කරමු. මෙන්න මෙහෙම පාඩ කරගන්න. ඩිස්ක් එක මෙහෙම ඇඳලා මෙන්න මේ කොටස් පාඩ කරගන්න. හරි. දැන් මේකෙන් කියන්නේ තැන් වල ගොනු තැන්පත් වෙලා තියෙනවා. right. මේ පෙනලා තියෙන්නේ ඛණ්ඩනය වූ තැටියක්. එතකොට විඛණ්ඩනය වූ කියලා කියන්නේ ඩිෆ්‍රැග්මන්ට් කියලා කියන්නේ ඒවා එකිනෙකට පිළි වලට තැන්පත් කරනවා. එතකොට ඕක ඇත්තටම පරිගණකයක මම මේකේ ඇනිමේෂන් එක ඔයාලට පෙන්නන්නම්. මම ඇනිමේෂන් වලින් මේක හැදුවා ඔයගොල්ලන්ට බලන්න අදහසක් ගන්න. මොකද ෆයිල්ස් වල දේවල් අපිට පේන්නේ නැහැ. අපිට මේ කොටස් කියලා දෙනකොට වඩා හොඳයි ඔයගොල්ලන්ට ඉන්න මම ඒ කොටස පෙන්නන්නම්. දැන් මෙතන පේනවා පුතාලට files here and there hard disk එකේ තැන් වල ගබඩා කරලා තියෙන ගොනු. දැන් මේක බලන්න මේ ෆයිල් එක මට දැන් දාන්න පුළුවන්ද?
කොළපාට ෆයිල් එක ළඟ දාන්න තැනක් ඇත්තෙම නැහැ. පේනව නේද? එක ළඟ දාන්න තැනක් නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මේවා මේ විදිහට පිළිවෙලකට හදා ගන්න පුළුවන්. ඒකට කියනවා fragmentation වෙච්ච එකක්. මේ මොනවාද කරන්නේ? defragmentation. This is called defragmentation. right? මෙතනදී මේ කරන්නේ ඇත්තටම මේ ලොකු ඉඩක් ඇති කරනවා හිස් අවකාශයක්. අපි ඒකට compaction කියලා කියනවා. මේ compaction මේ ලොකු හිස් අවකාශයක් හදා ගන්න. දැන් ඔයාලට පුළුවන් මේ වගේ files store කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් මේ animation එකත් බලපු නිසා අපිට පුළුවන් ද බලමු මේ diagram එක ඇඳ ගන්න පොතේ මේ fragmentation ගාවදී මේක ඇඳ ගන්න. ඊළඟට defragmentation ඔන්න අපි අර fragmentation ඉගෙන ගත්ත දැන් defragmentation ප්‍රධාන ආචයන උපකරණවල තැන විසිරී ඇති ගොනු කොටස් එකතු කොට එකිනෙකට යාබද බ්ලොක්ස් වල හැකිතාක් ඉඩ සුරකින ආකාරයට තැන්පත් කිරීම. මේ භෞතික ක්‍රියාවලිය මේ නමින් හඳුන්වනවා defragmentation. එමගින් ඛණ්ඩීකරණය සීමා වෙනවා. එතකොට ඛණ්ඩීකරණය වෙන්නේ නැහැ. අර මම පෙන්නපු ඇනිමේෂන් එක මවා ගන්න. දැන් ඔය විදිහට ගියොත් දැන් අපිට පුළුවන් මේ කොළපාට ෆයිල් එක දිගටම ළඟ තැන්පත් කරන්න පුළුවන්. මම හිතන්නේ පුතාලට මේ රූප සටහන මේ සජීවීකරණයෙන් මේ ඇනිමේෂන් එකෙන් ඉතාම පැහැදිලිව මේ කතන්දරේ තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් මේක ලියාගත්තට පස්සේ පුතාලා ලියා ගන්න බලන්න සිංහල මීඩියම් දරුවෝ. Defragmentation, we'll write this. Defragmentation is a process of rearranging the fragmented and restoring them into fewer fragments or into the whole file. රතු පාටින් මම දාලා තියෙන එක පුතාලා තරුවක් දාලා ලියා ගන්න. Fragmentation reduce data access time and allow storage to be used more efficiently. වඩා කාර්යක්ෂමව දෘಢ තැටිය භාවිතා කිරීමට දැන් ආචයනය භාවිතා කිරීමට ඉඩ සලසයි. එහෙනම් දත්ත වලට ප්‍රවේශ කාලය අඩුවේ සිංහල මීඩියමයි ලියා ගන්න. දත්ත ප්‍රවේශ කාලය අඩුවේ අපිට ඉක්මනින් මෙහෙම කරනකොට ෆයිල් එකක් ගන්න පුළුවන් මේ ක්‍රමයේ යටතේදී. හොඳයි. පුතාලා දැන් සිංහල මීඩියම් දරුවෝ ලියාගත්තා, ඉංග්‍රීසි මීඩියම් අය ලියාගත්තා. රූප සටහන මෙතන ඇඳලා තියෙනවා. මේ බලන්න තැන් වල තැන්පත් වෙලා තියෙන hard disk එකේ තියෙන මේ ෆයිල් ටික එකතු කරලා ළඟ ස්ටෝර් කරලා තියෙනවා. දැන් මේ ඉඩ ප්‍රමාණයම අපිට ගන්න පුළුවන් අලුතෙන් එන ෆයිල් එකකට ලබා දෙන්න. හා. right. ඊළඟට මම මාතෘකාවක් දෙනවා memory partition. මේක පුතාලා දැනට අදහස මෙහෙම ගත්තට මම නෝට් එකේ සාරාංශයක් දෙනවා. මුලින්ම fixed partition අපි කතා කරනවා ස්ථිතික බෙදීම ගැන, ඊට පස්සේ ගතික බෙදීම ගැන කතා කරනවා. මේක හොඳට මතක තියාගන්න. මේක කරාට පස්සේ මේ පාඩම අපි ඔක්කොම එකතු වෙලා සාරාංශයක් නිර්මාණය කරනවා. right? මේ වෙනකොට අපේ පන්තියේ සාරාංශය අප්ලෝඩ් කරලා තියෙනවා. මේක හොඳට බලන්න. රවිෂ්ක පුතා එයාගේ සාරාංශය අප්ලෝඩ් කරලා තියෙනවා. දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් වෙද්දිත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ කම්පියුටර් සිස්ටම් කම්පෝනන්ට්ස් ඔය විදිහට මම අද ඉන්න පාඩමට මම පෙන්නන්නම් ගිහිල්ලා. මෙන්න මෙතනයි දැන් මං හිටියේ fragmentation defragmentation එයා ලියලා තියෙනවා. මේ naming
relative, absolute ඔන්න අපි කරා. මෙන්න file security, password, access privileges, authentication, under that username, password, user attributes, fingerprint, iRetina බලන්න කොච්චර පිළිවෙලට දාලා තියෙනවද කියලා. ඒ වගේම බලන්න මම දැන් කරන එක මෙන්න මේ ඩබල් පේජ් එකකින් ඔයාලට ලියා ගන්න පුළුවන්. මේකේ මම කරන්නේ memory partition, ඒ වගේම ඒකට ගැලපෙන්න internal external fragmentation, ඒවට යන solutions ගැනයි කතා කරන්න යන්නේ. හොඳට බලා ගන්න ඕන මෙතන ඉඳන් screen එක දිහා. ඔන්න පුතේ අපි මුලින්ම ඉගෙන ගමු fixed partition කියන්නේ මොකක්ද කියලා. මොකද්ද? මුලින්ම memory partition දෙක දැනගන්න ඕන. එකක් fix, right? බලන්න මොකද්ද fix කියන්නේ? partition the memory. පුතා මම අඳිනවා partition the memory. ඔන්න මම memory එක අඳිනවා. partition the memory. partition the memory into ලියා ගන්න. set of non-overlap, this is very important, non-overlapping regions called partition. හරියට නිකන් cardboard පෙට්ටියක් අරගෙන ඒක cardboard වලින්ම හොඳටම මේ විදිහට හදා ගන්නවා කාමර වගේ. කොටස් කරනවා. මේවා වෙන්න පුළුවන් equal size, unequal size වෙන්න පුළුවන්. Right? Any process whole size is less than or equal to partition can be loaded into the partition. Now I have a process, purple color process. Here I have the process. මේ process එක මට ගෙනහිල්ලා මේක ඇතුළට දාන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවෙද? Any process, the size, whole size is less than or equal. If it is equal, no problem. If it is less than, okay, you can load it into the partition. මේක ලොකු වෙන්නේ නැහැ මේ වගේ. මේ ගාන තිබුණොත් හරියටම හරි. හරිද? අපි මේ ටික ලියාගමු පුතේ. right. ඔන්න දැන් ඔයාලට ඊළඟට මම දෙනවා රූප සටහනක් අඳින්න. right. මේ බලන්න අඳින හැටි අඳ ගන්න බලන්න. මේ partition a main memory into set of non-overlapping regions called partitions. Partitions can be equal or unequal. මේ රූප සටහන ඇඳ ගන්න. ඔන්න කොටු අඳින්න පුළුවන්. මේ විදිහට non-overlapping region සමාන කොටස් බෙදන්න පුළුවන් පුතේ. සමාන කොටස් බෙදන්න පුළුවන්. ඒ වගේම අසමාන බෙද ගන්න මේ විදිහට. දැන් මෙතන 2m 2m. මෙතන ගමු බලන්න. මෙතන 4m. මෙතන බලන්න 4m 4m 4m. එහෙනම් මේකට මොකද්ද කියන්නේ? equal size. මේකට කියන්නේ unequal size partition. මොකද පුතාලත් මේක ඇඳ ගන්න. සමාන කොටු ටිකක් දාලා 4m කියලා දාලා equal size partition කියලා ලියා ගන්න. මේක දාන්න unequal කියලා අසමාන කියලා. අමතක කරන්න එපා non region මේ බලන්න පුතේ මෙතන ලස්සන non overlapping regions පුතේ. ඒ කියන්නේ මේකට දාපු එක මෙහාට මීට වඩා ලොකුයි නම් මේ පැත්තට තල්ලු වෙන්නේ නැහැ පුතේ. right, cardboard පෙට්ටියක් වගේ හොඳට කොන්ක්‍රීට් දාලා හොඳ කොටු හදලා තියෙන්නේ. right, මේකට අඩු ප්‍රමාණ හරි සමාන ප්‍රමාණ හරි නම් විතරයි දාන්න පුළුවන්. හරිද? හරි. ඔන්න දැන් පුතා ඊළඟට මම යනවා සිංහල මීඩියම් අයට ක්‍රියායන බෙදුමට සමාන හෝ විශාල වීමට ඉඩ තියෙන පුළුවන්. ඒකෙන් වෙන්නේ මොකද්ද? අභ්‍යන්තර ඛණ්ඩනය වෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ස්ථිතික බෙදීම ගැන ලියා ගන්න පුතේ. ස්ථිතික බෙදීම ගැන අපි ලියා ගන්න. ප්‍රධාන මතකය අතිපිහිත නොවූ කොටස් වලට බෙදේ.
මේවා සමාන හෝ අසමාන වේ හැක. රූප සටහන ඇඳගන්න. දැන් මේ සමාන බෙදීම හෝ අසමාන බෙදීම මේ විදිහට ස්ථිරව බෙදලා තියෙනවා නම් ෆික්ස් කියලා අපි කියනවා. ඔන්න ඕක නිසා මොනවාද වෙන්න පුළුවන් අභ්‍යන්තර ඛණ්ඩීකරණය ඇති වේ. එහෙනම් තරුවක් දාලා ගන්න අභ්‍යන්තර ඛණ්ඩීකරණය ඇති වේ. අභ්‍යන්තර ඛණ්ඩීකරණය බලමු අපි. අපි අනිත් පැත්තත් ලියාගෙන මෙමුද මම ඒත් එක්කම ඊළඟට ස්ලයිඩ් එකේ තියෙන ඩයිනමික් පාර්ටිෂන් අපි ඒකත් ලියාගමුද පුතේ? හා අපි ඒක ලියමුද? දැන් අපි fixed size ලියපු හින්දා අපි dynamic partition ලියාගමු. Dynamic partitions are variable length and number පුතේ. ඒ partition වෙනස් වෙනවා ඒ process එක අනුව පුතේ. දැන් process එකක් ආවොත් ලොකු ප්‍රමාණයෙන් ලොකු වෙනවා. පොඩි process එකක් ආවොත් පොඩි වෙනවා. ඒ කියන්නේ ඒ process එක අනුව partition වෙන් කරගන්න පුළුවන්. අමතක කරන්න එපා. ඒක නිකන් අර කොන්ක්‍රීට් කරලා වගේ අයින් කරලා නැහැ පුතේ. ඕවර්ලැප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ data එක ගොඩක් ලොකු නම් මෙහි ඉඩ ගන්නවා. Right? Each process is allocated exactly as much as the memory as required. Then require memory size එක දෙනවා. අපි කියමුකෝ ඔන්න process එකක් එනවා ලොකු process එකක් 8 MB. ඒකට ඉඩ ප්‍රමාණය දෙනවා. දැන් ඔයාලට තියෙනවා internal fragment අපේ fixed partition එකකින් වෙන්නේ මොකද්ද? internal fragmentation එකක්. මොකද්ද? internal fragmentation එකක් වෙන්නේ. external fragmentation එකක් වෙනවා dynamic partition එක ආවට පස්සේ ලියා ගන්න. eventually holes are formed in main memory. This is called external fragmentation. ඊළඟට අපි ලියාගමු පුතා සිංහල මීඩියම් අය ගතික බෙදීම ප්‍රධාන මතකයේ යම් ක්‍රියායනික විශාලත්වය අනුවයි සයිස් බෙදෙන්නේ. ක්‍රියායනයට අවශ්‍ය පරිදි මතක ධාරිතාවයක් ලැබෙනවා. මෙම ක්‍රියාවලියේදී බෙදුම් අතර හිඩැස් ඇති වෙන්න පුළුවන්. ඒවා බාහිර ඛණ්ඩනයට වග පාදනවා. අපි විසඳුම් ටික අන්තිමට ලියමු. සාරාංශය ලියනකොට විසඳුම තමයි සුසංහිතකරණය. අපි ඒක වෙනම ලියාගමු. right. අපි මුලින්ම අඳුනගමු අභ්‍යන්තර ඛණ්ඩීකරණය. අභ්‍යන්තර දැන් අපි fixed partition නිසා තමයි මේ internal එක ඇති වෙන්නේ කියලා අපි දන්නවා. එහෙනම් අපි note එක ලියනකොට මෙන්න මෙහෙම ලිව්වා නම් හරි. මේ පුතා ලියලා තියෙන විදිහ පොඩ්ඩක් බලන්න. partition විදිහට fixed dynamic කියලා fixed partition ගැන ලියන්න ඕනේ. දැන් මෙතන මෙයා ඇඳලා ලස්සනට පෙන්නනවා. dynamic partition කියන්නේ මොකද්ද? අදාළ process එක අනුව තමයි size එක වෙන්නේ. ඊට පස්සේ internal fragmentation ගැන ලියා ගන්න, external fragmentation එක ගැන ලියා ගන්න. අවසානයේ මේ නිසා එන්නේ internal fragmentation එක මගහරවා ගන්නේ කොහොමද? dynamic partition වලට යනවා. dynamic partition එක නිසා සිද්ධ වෙන්නේ external fragmentation එක වළක්ව ගන්නේ compaction, paging, segmentation කියන process වලින්. දැන් මේ summary එකේදී අපිට ඔක්කොම එනවා මොකද්ද partition කියන්නේ කියලා අපිට එනවා. ඒ වගේම මොනවද internal external fragmentation එන්නේ මොන partition නිසාද? උදාහරණයක් fixed partition නිසා internal, dynamic partition නිසා external fragmentation අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඕක තමයි දැන් මේ මම ලියන්න හදන්නේ. මොන පුතේ දැන් අපි ලියන්න හදන්නේ අභ්‍යන්තර ඛණ්ඩීකරණය. කොතෙන්ද ඕක ලියන්නේ? අභ්‍යන්තර ඛණ්ඩීකරණයේ තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ කොටසේ අපි ලියන්න ලෑස්ති වෙන්න ඕනේ. රූප ඇඳලා මේ කොටසේ ලියන්න ඕනේ.
right? ලියා ගන්න ගොනුවක කොටසක ප්‍රමාණය ආචයනයක වෙන් කරන ලද බ්ලොක් එකේ ප්‍රමාණයට වඩා කුඩා වෙන්න පුළුවන්. එම නිසා මොකද වෙන්නේ අපත යන්න පුළුවන්. When a memory allocated is larger than required, the rest is wasted. අපත යන්න පුළුවන්. This creates free spaces in the allocated block, causing internal fragmentation. So it's occur internal fragmentation. අපි බලමු එක පොඩි වීඩියෝ එකක් අනුසාරයෙන් එතකොට අදහස ගන්න පුළුවන්. අපි මේක ගමුකෝ නිකන් බලන්න. ඔන්න මගේ ගාව තියෙනවා මෙමරි එකක්. ඒ මෙමරි එක සමාන කොටස් 4 කඩලා තියෙනවා. 4යි KB sizes වලට කඩලා තියෙනවා. හැබැයි මට එනම process එකක්. ටිකක් ලොකු process එකක් එන්නේ. මේ process එක දැන් යන්න බලනවා මෙතෙන්ට. ගියාම මොකද වෙන්නේ ඉඩ මදි. එහෙනම් එහා පැත්තේ එක්කෙනාගෙනුත් ඉඩක් ගන්නවා. මොකද process එක 5යි KB. process එක 5යි මේ පේනමනේ 5යි process එක. දැන් process එක දාගන්න ඉඩක් නැහැ. මොකද මේ basket මේ පෙට්ටි 4යි KB. දැන් මොකද කරන්නේ අපිට අනිවාර්යෙන් වෙනවා blocks දෙකක් allocate කරගන්න මේකත් ගන්න වෙනවා මේකත් ගන්න වෙනවා නේද? දැන් මේකේ නම් අරන් තියෙන්නේ කොහමද පුතේ? මේකත් අරන් තියෙනවා ඊළඟ එකත් අරන් තියෙනවා මේක මුළු සම්පූර්ණයෙන්ම අරන් තියෙනවා මේක චුට්ටක් අරන් තියෙනවා. ඉතින් පුතේ දැන් 4ක block එකක 5ක block process එකක් මේ A කියන process එක 5යි size එක. block එකේ ප්‍රමාණය 4යි. එහෙනම් තව මදි එහා පැත්තෙන් ගන්න වෙනවා. ගත්තට පස්සේ මේ පැත්තේ ඊළඟ පාර්ටිෂන් එකේදී 3යි KB free unused area එකක් තියෙනවා. තේරුණාද මේ කතාව? right. දැන් ආයි සරලව කියනවා නම් මෙහෙම හිතන්න. මගේ ගාව තියෙන process එක 5යි KB. මේ 5යි KB එක මට මෙතෙන්ට දාගන්න ඕනේ. හැබැයි මේ පෙට්ටි එක ප්‍රමාණය 4යි. එහෙනම් මට පෙට්ටි දෙකක් ඕනේ. එකක් තනිකර මේක පුරවනවා. අනික එක අර වැඩිපුර වෙච්ච එක දානවා. 5යිනේ තියෙන්නේ 4ක් දැම්ම අපි දෙන්න. ඉතුරු එක ගත්තා. පුතේ දැන් අර මේ බ්ලොක් එකේ තියෙන්නේ 4යිනේ. ඒ 4ෙන් බලුවාන් පස්සේ ඔන්න 3ක් ඉතුරු වෙනවා. ඒ 3 පාවිච්චි කරන්න විදිහක් නෑ මට මේ process එක අරගෙන යනකම්. Right here you can see 3 KB unused until 5 KB is free by A. මේක අයින් කරනකම් මේ කැලල කාටවත් වැඩක් වෙන්නේ නැහැ. External fragmentation, right? ලියා ගන්න external fragmentation is inability to use free memory as the free memory is divided to smaller blocks of memory. පුතාලා දැක්කා අර කලින් රූප සටහනේ පෙන්නුවා මම when a process is removed from the memory it creates a free space in the memory causing external fragmentation. right. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. බාහිර ඛණ්ඩීකරණය යනු ආචයනයක තුළ ගුණයක් තැන්පත් කිරීමට සැකසී ඇති බ්ලොක් එකකට
ගොනුව බෙදා ඇති කොටසකට වඩා කුඩා වීම නිසා ඇතිවෙන තත්ත්වයයි. එතකොට පුතාට බලන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් අපි ඇඳගමු මේක. process A B C ඇඳගන්න. A B C කියලා process තුනක් තිබුණා ඔයාලා දැක්කා. හදිසියෙම B අයින් වුණා. දැන් ඔයාලට පේනවා ඉතින් 40ක් ෆ්‍රී වෙලා තියෙන්නේ. ඔන්න දැන් අලුත් process එකක් එනවා. එයාගේ නම D. D එන්නේ කීයක් එක්කද? D එන්නේ 30ක් එක්ක. දැන් මෙතන ඔයාලට පේනවා කලින් තිබුණේ 40යි දැන් 30යි. එහෙනම් මෙතන ෆ්‍රී ස්පේස් එකක් ඇවිල්ලා. මෙතන 20 අර කලින් process එක අයින් වුණා. පුතාට පේනවද? දැන් මොකද වෙන්නේ? අලුතෙන් එනවා 30 GB. බලන්න මොකද වෙන්නේ? මේකටයි කැඩිලා යන්න වෙනවා. හොඳයි. දැන් ඒකට සොලියුෂන් එක විදිහට මොකද අපි කරන්නේ? කම්පැක්ෂන් කරන්න පුළුවන්. බලන්න කරලා තියෙන හැටි. අදාළ process එක එහාට تعلق කරනවා. ඔන්න ඉඩ හදා ගන්නවා. අර අපි පෙන්නපු කාටුන් එකේ විදිහටම වෙනවා. ආයි බලන්න එකපාරක්. මේක ඇඳ ගන්න ඕනේ. process තුන එනවා. sizes උත් එක්ක අඳින්න ඕනේ. හොඳයි. දැන් සොලියුෂන් එකත් අපිට බලත හැකියි. හරි. දැන් අපි යමු සාරාංශය නැවත බලන්න. සාරාංශය තමයි fix partition, dynamic partition. fix partition කියන්නේ partition වෙනවා memory එක overlap කරන්න බැරි areas වලට ඒක සමාන ප්‍රමාණ වෙන්න පුළුවන් අසමාන ප්‍රමාණ වෙන්න පුළුවන්. හැබැයි dynamic partition කියන්නේ හරියටම process එක එනවා නම් 10යි 10ක් ප්‍රමාණයට ඉඩ හදා ගන්නවා. 2යි නම් 2 වෙනවා. ඒ කියන්නේ ඒක shopping bag එකක් වගේ. මේක cardboard පෙට්ටි ටිකක් වගේ. cardboard පෙට්ටි වල හැඩේ වෙනස් වෙන්නේ නැහැ. අපි දාන බඩු කොහොම වුණත්. හැබැයි shopping cover එකක් එහෙම නෙමෙයි. අපි දාන හැඩේ දාන ප්‍රමාණය අනුව shopping cover ඉඩ හදා ගන්නවා. ඊළඟ එකට ඉඩ ගන්න පුළුවන්. දැන් මේ fixed partition නිසා එන ප්‍රශ්නේ තමයි මොකද්ද? internal fragmentation. ඉතින් පුතේ ඩයිනමික් පාර්ටිෂන් එක කියන්නේ ගතික බෙදීම නිසා, පංගුකරණය නිසා බාහිර ඛණ්ඩනයට ඉඩ සලසනවා. අභ්‍යන්තර ඛණ්ඩනය අඳුන ගන්න අර 5 KB දැම්මට පස්සේ මොකද උනේ මතක් කරගන්න. ඒ වගේම ඒක බලක්වා ගන්න එක තමයි ඔය මං කැමති පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කොටුවක් එක දාලා තියෙන්නේ. The memory must partition into variable length, variable size block and assign them to best fit block in the process. අර අපි ඩයිනමික් කියලා ඉගෙන ගත්තේ process එක අනුව අන්න ඒ විදිහට කඩන්න කියලා කියන්නේ. දැන් ඉතින් අපි අහමු ඔය external fragmentation එකේ විසඳුම තමයි compaction, paging, segmentation. ඉදිරියේදී අපි මේ කොටස් ටික සාකච්ඡා කරනවා. ලියා ගන්න සාරාංශය ලියන විදිහ බලන්න. උපසටහන ඕනේ මට. පොඩ්ඩක් හරි ලියන්න ඕනේ. පුළුවන් තරම් මේ සාරාංශය රිච් කරගන්න. අපි කතා කරා ඩිෆ්‍රැග්මන්ටේෂන් ගැන. මේක අපි කතා කරපු එක. හරි. ඊළඟට මට කියන්න දෙන්න ඕනේ කම්පැක්ෂන්. සුසංහිතකරණය මම ඇනිමේෂන් එකෙන් පෙන්වුවා ඔයගලන්ට. වැඩි දුරටත් ආචරණ උපකරණයක අවකාශයක් සහිත කොටස් ෆ්‍රී බ්ලොක්ස් එක් කර විශාල අවකාශයක් සාදා ගැනීමේ ක්‍රියාවලිය මේකයි. ඉතින් බොහොම සරලව කියනවා නම් අපිට මෙහෙම ගන්න පුළුවන්. හරි අපි කියමු තැන් වල තැන්පත් කරලා තියෙනවා. මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා
මෙතන තියෙනවා. කීයද තියෙන්නේ? 4ක් තියෙනවා. දැන් මේකෙන් කරන්නේ මොකද දන්නවද? මේකෙන් කරන්නේ මේ ෆයිල් 4 1 2 3 4 5 මෙහෙම ලස්සනට පේලියට තැම්පත් කරලා දෙනවා. 3යි 4යි 5යි. ඔයාලට පේනවද ෆ්‍රී ලොකු ස්පේස් එකක් අපිට ක්‍රියේට් කරන්න දෙනවා. බලන්න ඒක ගන්න. මේ පේනව නේද? මේ ඉඩ විශාල අවකාශ සහිත ප්‍රදේශ ඇති කිරීමේ ක්‍රියාව තමයි මේ කියන්නේ. පුතාලට ඇඳ ගන්න පුළුවන් මේ මං ඇඳපු රූපසටහන මේ වෙලාවේ. මේ සුසංහිතකරණය ලෙස හඳුන්වනවා කියලා ලියන්නේ මේ මගින් නැවත නිර්ඛණ්ඩනයට ඇති ඉඩ කඩ අඩු කරනවා. Compaction takes all of the free memories and put it into one large place. හොඳයි සාරාංශය ලියාගත්තට පස්සේ අපි යමු compaction උද්දයන් හරි මෙන්න මේ කොටස මට ඕනේ. පුතේ මේ hard disk එකක් ඒකේ කොටස් හඳුන ගන්නවා අපි basic lessons වලදී ඉගෙන ගත්ත set එකක්. මේ තියෙන්නේ block එකක්. cylinders අපිට බලන්න පුළුවන් cylinder එකක පින්තූරයක් මම පෙන්නන්නම් ඔයගලන්ට cylinder එකක පින්තූරයක් disk කීපයක් ගත්තට පස්සේ අපිට cylinder එකක් ගන්න පුළුවන් cluster එකක් තේනව නේද මෙන්න cluster එකක් ඔන්න දැන් අපි යනවා ප්‍රශ්නෙට මේ blocks කීපයක් එකතු කරලා මේ cluster එකක් හදලා දෙනවා පේනවා right 2011 ආලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් for a file of size 10,400 bits calculate the wastage in the file space due to incomplete filing of the last cluster. Assume that the cluster has size of 512 bytes. අවසාන පොකුර cluster එක අසම්පූර්ණ ලෙසින් පිරවුමකදී ප්‍රමාණ බිටු 10,400ක් වූ ගොනුවක ගොනු අවකාශයේ නැත්නම් ෆයිල් ස්පේස් එකේ සිදුවෙන නාස්තිය ගණනය කරන්න. පොකුරක ප්‍රමාණය බයිට් 512ක් ලෙස සලකන්න කියලා කියනවා. මෙන්න තියෙන දේ. මේ තමයි වාගේ ෆයිල් එක. හොඳට බලන්න. මේ ෆයිල් එක බයිට්ස් කරන්න මම මේ කරලා තියෙන්නේ ඔයාලා දැක්කා. දහදාස් 400 බෙදෙනවා 8න් බයිට් බවට පත් කරා. ඇයි බයිට් කරන්නේ? ක්ලස්ටර් එකේ සයිස් එක දීලා තියෙන්නේ බයිට්ස් වලින්. එහෙනම් පුතේ බයිට්ස් ගාන හොයා ගන්න පුළුවන්. එහෙනම් 512ක තියෙන මේ කාමරවලට මේ 512ක තියෙන පුංචි පෙට්ටි ටිකක් කියලා හිතන්නකෝ. පෙට්ටි වලට දාන්න ඕනේ මේ 1300 බයිට්ස්. එහෙනම් මුලින්ම පළවෙනි 512 මේකට ආවා දෙවෙනි 512 මෙතෙන්ට ආවට පස්සේ ඔක්කොම මේ දෙකම කියන්න මේ දෙකටම ගියා 1024ක් බයිට් ගියා. තව කොච්චර ඉතුරුද? අන්න ඒ ප්‍රමාණය අපිට ගන්න ඕනේ. එහෙනම් ඒ ප්‍රමාණය තමයි ඔයා බලන්න 1300න් අඩු කරන්න 1024ක්. ඔයාට ලැබෙනවා 276ක්. ඒතර 276ක ප්‍රමාණයට දැම්මම වේස්ටේජ් එකයි මේකයි අහන්නේ. කොච්චර ඉතුරු වුණාද? ඉතුරු වුණාද කොච්චර කියලා හොයන්නේ කොහමද? 512නේ සයිස් එක පොකුරේ සයිස් එක අපි කියනවා ක්ලස්ටර් සයිස් අඩු කරනවා මෙන්න මේ පාවිච්චි කරපු ගණනේ. මෙහෙම යන්න පුළුවන්. ඉතින් පුතාලට එනවා වේස්ටේජ් එක එනවා මේ රතු පාට මම කරලා තියෙන්නේ උත්තරේ තමයි 236ක් එනවා. නැවත කියනවා ෆයිල් එක
දීලා තියෙන්නේ bits වලින් ඒක byte කරනවා. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර ඔයා clusters වලට කඩාගෙන දෙන්න ඕනේ. එතනදී අන්තිම cluster එක සහ මුලින්ම පිරෙන්නේ නැහැ. මෙතන free space එකක් එනවා. ඒ free space එක ගණනය කරන්න ඕනේ. right. එහෙනම් ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් මෙතනදී ඔයාලගේ සාමාන්‍ය දැනීමත් එකතු කරගන්න ඔයගොල්ලන්ට බේසික්ස් එක ගණනලා තියෙනවා. බයිට්, කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට් කොහොමද ඉක්වලන්ට් වෙන්නේ කියලා බලන්න. මේක දෙකේ බල දාගන්න. ඒ කියන්නේ උදාහරණයක් කිලෝබයිට් කියන්නේ 2 to the power 10 කියන එක ලියා ගන්න. මෙගාබයිට් කියන්නේ 2 to the power 20 කියලා ලියා ගන්න. ගිගාබයිට් කියන්නේ 2 to the power 30 කියලා ලියා ගන්න. ඒක අත්‍යවශ්‍යයි. මේ මම උදා ගන්න බලන්න. පුරුදු පවර්ස් එක්ක දාගන්න. පුතේ පෝස් කරන්න පොඩ්ඩක් මේගොල්ලෝ නෝට් එක ලියා ගන්නකම්. මේ මම දාලා තියෙන විදිහට බලන්න 10 to the powers වලින් දාගන්න. මම හිතනවා මේක හොඳයි කියලා. 10 to the power මේක අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ. මම මේක ආයෙ ලියන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ගාව මේක තියෙන්න ඕනේ නයි. කිලෝබයිට් කියන්නේ කොහොමද 2 to the powers වලින්. ඒක 10 to the powers වලින් කොහොමද මේක දල වශයෙන් ගන්න පුළුවන්. මෙගාබයිට් කීයද කියලා. මේ ගිගාබයිට් දෙකේ බල 30යි. ටෙරාබයිට් දෙකේ බල 40. ඔය ටික දැනගන්න ඕනේ පුතේ. හරි. ඊළඟට ඔයාලට මම දෙනවා ෆයිල් ස්ටෝරේජ් මැනේජ්මන්ට් යටතේ ෆයිල් ඇලොකේෂන්. පුතේ ෆයිල් ඇලොකේෂන් කියන එක මම කියලා දෙනවා. ඔයගලන්ට නෝට් එකක් printed නෝට් එකක් දෙනවා. පුළුවන් නම් මේක අලෝ ගන්න ඔයගලන්ගේ මම මේක අප්ලෝඩ් කරනවා. මෙන්න මේක. අපි allocations file allocations තුනක් කතා කරනවා. contiguous file allocation බලන්න නෝට් එක මෙහෙමයි ලියවෙන්න ඕනේ. මේක මම print මේක දෙනවා. ඔයගලන්ට තියෙන්නේ මේක බලාගෙන ලියන්න හරි මේක print කරලා අලවන්න හරි. link allocation, index allocation. ඒතර මේ ක්‍රම ටික ගැන දැනගන්නයි ඕනේ. සිංහල මීඩියම් දරුවන්ට වෙන වෙනම දාලා තියෙනවා. ඒත් සිංගල් page එකක ඔක්කොම ලස්සනට ලියලා තියෙනවා. දැන් අපි බලමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා. file allocation methods තියෙනවා. මෙහෙම පද්ධතිය මගින් ගොනුවක් සඳහා තැටි එක අවකාශය ලබා දීම තමයි මේකෙන් අදහස් කරන්නේ. Right? Files are allocated disk space by operating system. මේක කාගේ කාර්යයක්ද? Operating system එක කරන එක. What is the three main way of allocation files? Contiguous allocation, යාබද විභජනය, සබැඳි විභජනය, link allocation, and සූචික අනුක්‍රමික විභජනය, index allocation. මේ අටතේ පළවෙනි එකට ගියොත් ඒක කියන්නේ මෙහෙමයි. අපි ගාව තියෙන දැන් මේ බ්ලොක්ස් වල ෆයිල් එකක් ඇලොකේට් කරන්නේ ළඟ තියෙන මෙන්න මේ වගේ මේක ෆයිල් එකක්. මම තව ෆයිල් එකක් හොයාගත්තා මෙන්න මේක. දැක්කද ඔයගොල්ලොත්? ඔයාලටත් ඔය වගේ පාට පැන්සලකින් ලකුණු කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා 0.1 2 කියන එකේ තමයි තියෙන්නේ. දැන් මේ ෆයිල් එක grow කරන්න පුළුවන් අපිට මේ. අපි බලමු මේකට මොකද වෙන්නේ කියලා. ඒක කොළ පාට ෆයිල් එකකුත් තියෙනවා. හරි. දැන් බැරි වෙලාවත් මේ රතු පාට ෆයිල් එක තව ටිකක් වීඩියෝ එකක් දෙකක් ඇඩ් කරනවා. දැන් මේක මොකද වෙන්නේ? ලොකු කරන්න පුළුවන්ද? මේ දෙකක් විතරක් ලොකු ඊට වඩා ලොකු කරන්න ගියොත් අපිට ෆයිල් එක කැඩිලා තව තැනකට යන්න වෙනවා. ඒ කියන්නේ මොකද්ද? external fragmentation වෙන්න පුළුවන්. එහෙනම් අපි ලියමු මේක. අපි අඳුනාගමු මේ මොකද්ද මේ කියන්නේ. Contiguous allocation කියන්නේ allocate disk space as a collection of adjacent and contiguous blocks. This technique needs to keep track of unused disk space. මේකෙදි වැදගත් වෙන්නේ දැන් අපි ෆිල්ම් හෝල් එකක
ෆිල්ම් එකක් බලන්න යනකොට මෙන්න මේ සීට්ස් ටික බුක් කරලා මේවා බුක් කරලා දැන් අපි මොකද කරන්නේ මේ වයින් තමයි අපි දැනගන්න ඕනේ. කියන්නේ කලින් දැනගෙන ඉන්න ඕනේ මොනවාද හිස් ඉඩ අවකාශ කියලා. ෆයිල් එක මේ දැන් අපි දන්නවනේ අපි කියනවා අපිත් එක්ක යනවා 4 දෙනෙක්. එහෙනම් අපි 4 දෙනාට මෙන්න මේ ඉඩ ගන්න පුළුවන් කියලා කියනවා. අපි කියමු තව 6 දෙනෙක් යනවා ඊළඟ කණ්ඩායමේ. 6 දෙනාට මේ බලන්න මොකද වෙන්නේ? 5කට යන්න පුළුවන් 6 වෙනියට මෙන්න මෙතනට යන්න වෙන්නේ. දැන් ඔයාලට අදහසක් ගන්න පුළුවන්. It is simple and easy to access. ඒ features ටික දාගන්න. File size not known at the time of creation. දැන් ඇත්තටම අපිට ෆයිල් එකක් වගේ නම් කියන්න බෑනේ. දැන් මේ ෆයිල් එක හදන වෙලාවේ මම හදනවා 2 megabyte ෆයිල් එකක්. කොහොමද අපි එහෙම කියන්නේ? අපිට එහෙම කියන්න අමාරුයිනේ. ඒ හින්දා ඒක ඇත්තටම නම් මේ ක්‍රමේදී කලින් දැනගත යුතු වෙන නමුත් ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ වගේම extending file size is difficult as you see this red color file. I want to grow this file again. I want to add new images to this file, but as you see this file can split into pieces. Fragmentation ප්‍රශ්නේ එනවා. එහෙමනම් මොකද්ද වෙන්නේ ලියා ගන්න external fragmentation ඇති වෙනවා. right අපි ඔක සිංහල මීඩියම් දරුවොත් එක්කත් කතා කරමු. සරලයි ප්‍රවේශයේ පහසුයි ඒ වගේම ගොනු නිර්මාණය වන අවස්ථාවේදීම ගොනුවේ ප්‍රමාණය නොදනී ඒ වගේම ගොනුවේහි ප්‍රමාණය වැඩි කිරීම අපහසු වෙනවා. ඒ වගේම බාහිර ඛණ්ඩීකරණය සිදු වෙන්න පුළුවන්. right හේතුව තමයි අනුයාත කොටස් වල එකතුවක් ලෙස තැටි අවකාශ ලබා ගන්නවා. මම මේ නෝට් එක ඔයාලට අප්ලෝඩ් කරනවා දැන් හොඳේ. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. ඒක තියෙනවා ඔයගලන්ට. හරි. ඒක ප්‍රසන්ටේෂන් එකට මම ඇඩ් කරලම දැම්මම ඇඩ් කරන්නම්. එතකොට ඔයාලා දන්නවා ඔයාලට මේ ෆයිල් එක ළඟට ගන්න පුළුවන්. එහෙනම් මම ඔපරේටිං සිස්ටම් ෆෝල්ඩර් එකේ තියෙනවා මගේ ගාව print notes යටතේ මෙන්න මේ කියන print OS කියන නෝට් එක. මෙන්න මේ නෝට් එකේ ඔය සිංහල මීඩියම් දරුවන්ටත් ඉංග්‍රීසි මීඩියම් දරුවන්ටත් දෙගොල්ලන්ටම තියෙනවා ඔය කියන ෆයිල් එක. එහෙනම් මම OS print doc කියලා හදලා තියෙනවා. ඒක ගන්න මම 22 21 හැමෝටම මේක අප්ලෝඩ් කරනවා. එහෙනම් දැන් අපි යමු අපේ ඊළඟ කොටසට. ඊළඟ එක තමයි link allocation. link allocation කියලා කියන්නේ දැන් එක ෆයිල් එකක් තියෙනවා. මේ ෆයිල් එක තමයි ෆයිල් එක. මේ ෆයිල් එක පටන් ගන්න එකෙන් 1. ඊට පස්සේ එයා සම්බන්ධ වෙනවා 12ට. එකෙන් පස්සේ 12. ඊට පස්සේ ආය යනවා 20ට. ඔකෙන් කියවෙන්නේ මොකද්ද පුතේ? මේ ගුණවක අන්තර්ගතය දෘඩ තැටියේ කොටස් කීපයක තැන්පත් වෙන්න පුළුවන්. ඒ කොටස් කිසියම් පිළිවෙලකට එකිනෙකට සම්බන්ධ වෙනවා. මේකට පස්සේ මේක. මේකට පස්සේ මේක. right? ඒ කියන්නේ එකට පස්සේ 12 12ට පස්සේ 20. මේකෙන් බාහිර ඛණ්ඩනයක් ඇති වෙන්නේ නැහැ. ෆයිල් එක හොඳට grow වෙන්න බෑ. තව එක්කෙනෙක් ආවොත් මෙතන 27. තව එක්කෙනෙක් ආවොත් 33ට දාන්න පුළුවන්. ඔය විදිහට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ගුණයේ ප්‍රමාණය පහසුවෙන් වර්ධනය කරන්න පුළුවන්. මම පෙන්නවා වගේ. ඒ වගේම ගුණයේ දත්ත කරා ප්‍රවේශ වීම, සෙවීම ගණනාවක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා පොඩක් ස්ලෝ වාට තේරෙනවනේ පුතේ. දැන් මෙයා කතා කරාම මෙයාට පස්සේ මෙයා ඉන්නවා කියලා කියන්න ඕනේ. මෙයාට පස්සේ මෙයා ඉන්නවා කියලා කියන්නේ. එහෙනම් මේකේ මේ එක બ્લોක් එකක් ගත්තොත් මේ එක පොඩි બ્લોක් එකක් ගත්තොත් ඒකේ තියෙන්නේ මොනවද පුතේ? ඒකේ තියෙන්නේ යාගේ dataක් තියෙනවා. එයාගේ data වලට අමතරව තියෙනවා
එහා පැත්තේ බ්ලොක් එකේ නම්බර් එක තියෙනවා මෙතන 20. මේ යාගේ data මේ එහා පැත්තේ අංකය. අන්තිම එක්කෙනාගේ තියෙනවා මොකද පුතේ? අන්තිම එක්කෙනාගේ තියෙනවා ඉවරයි කියලා. මගෙන් පස්සේ ඉවරයි. දැන් මේක යනකොට මෙහෙමයි. මේකේ data තියෙනවා information එකක් තියෙනවා යන්න කාගාවටද 12 ගාවට. 12 ගාව තියෙනවා data ටිකක් සහ යන්න කාගාවටද කියන information එක තියෙනවා 20 ගාවට. 20 ගාව තියෙනවා යාගෙම data ටිකකුත් තියෙනවා. ඒ වගේම එහා කෙලවර කවුද ඉන්නේ 27 ගාවට යන කියන information එක තියෙනවා. එහෙනම් පුතේ අපි දැන් මේ කතා කරේ මොකක්ද linked allocation. English medium දරුවෝ අපි බලමු. Linked allocation. Inside each block, a link is maintained to point to where the next block is in the file. Then, where is the next block? Always there's another extra information that is about the next block pointer. ඊළඟ block එකේ pointer එක කොහටද යන්නේ කියලා. වාසනාවකට ඒකේ external fragmentation නැහැ and easy to grow. ලොකු කරන්න පුළුවන්, right? ඒ වගේම many seeks ගොඩක් තියෙනවා. seeks ගොඩක් තියෙනවා, හැවීම් ගොඩක් තියෙනවා. ඊළඟට අපි අන්තිමට මේ අනුව index of allocation එකේ index file එකක් maintain කරනවා. ගුණයක් නිර්මාණය වන අවස්ථාවේදීම index එකකුත් අග්ගාලා නිර්මාණය වෙනවා. සුචියක් අනුක්‍රමිකක් නිර්මාණය වෙනවා. එම ගුණමේ අලුතෙන් කොටසක් එක් කරාම අර බ්ලොක් එකට ටග් ගාලා එයා ඇඩ් වෙනවා. අලුතෙන් ටග් ගාලා දාගන්නවා index එකට. දැන් මේ index එකේ තමයි කියන්නේ මේකේ ඉන්නේ කවුද 13 ඉන්නවා. 2 ඉන්නවා 7 ඉන්නවා 12 ඉන්නවා. ඒ වගේ මෙයා කියනවා මේ බ්ලොක්ස් වල තමයි මේ ෆයිල් එකේ ඉන්න කට්ටිය අඩංගු වන්නේ කියලා. මේක තියෙන Unix වල තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද? මේකේ තියෙන විශේෂත්වය තමයි ගුණමේ අවසානයේ ශූන්‍ය දර්ශකයක් නිරූපණය කරනවා. ඒ වගේම බාහිර ඛණ්ඩනයක් වෙන්නේ නැහැ, කම්පැක්ෂන් නැහැ. ඒ වගේම මේකේ ගුණුවේ මොනවා හරි වෙනස්කම් කරනවා නම් ටග් ගාලා ඉන්ඩෙක්ස් එකක් හදා ගන්නවා, අප්ඩේට් කර ගන්නවා. උදාහරණයක් 17 කියන එක ආවොත් මෙතන ටග් ගාලා වෙනස් කර ගන්නවා 17 කියන එකක් දැන් එනවා කියලා. right? එතන මේකේ තියෙන 13 බලන්න 14 කොහෙද තියෙන කියලා පුතේ මේ බලන්න මෙහෙම ගියා 14 තියෙනවා. 7 බලන්න මේ තියෙන 7. 21 21 තියෙනවා. 11 තියෙනවා. දැන් අලුතෙන් යාළුවෙක් වෙනවා 17 කියලා. එතකොට යාවත් ඇඩ් කරගන්නවා. හා මේකත් ලියාගත්ත නම් හා ඉංග්‍රීසි මීඩියම් අය ලියා ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ගේ සමරි එක එනවා. Create a table of pointers we call index at the time of the file creation. File එක හදනකොටම මේ index එක හැදිලා ඉවරයි. The table is modified as a new block are allocated for the file or removed from the file. හැම විටම file එකක් ගලවනකොට හරි file එක ලොකු වෙනකොට grow වෙනකොට අලුතෙන් block එකක් allocate වෙනකොට මේ index එකත් ඒ විදිහටම modify වෙනවා. Right? No external fragmentation. Then file end at null point. This is null point, right? Each block contain pointer to the next block. හැම විටම ඒ විදිහට ඒ වගේම compaction external fragmentation ඔන්න අද දවසේ මම Q&A එකට කරන්න තියන් ඉන්න එක මෙතෙන්ට ගත්තා. ඒකට ඔයගොල්ලෝ Q&A එකක් අද අවශ්‍ය වෙන්නේ නැහැ. මේක බලලා උත්තර දෙමු බලන්න. right? හරි. පුතාට පුළුවන් නම් session එක පොඩ්ඩකට stop කරන්න මේ recording එක